හරි. මාතෘකා ළමයි ප්‍රතිශතන ඒක ලියාගෙන කෙටි මාතෘකාවල් ලියා ගන්න ලාභ අලාභ. හතරවෙනි පාඩම කෙටි මාතෘකාවල් ලියා ගන්න ළමයි ලාභ සහ අලාභ. හරි. හරි. මම මෙන්න මේ කියන එක අහගෙන ළමයි මම පොඩි ප්‍රශ්නයක් වලගේ අහනවා. ඒකට මට උත්තර දෙන්න ඔයාලා. හරි. එක මුදලාලි කෙනෙක් හෙලෝ හෙලෝ කවුද කරන්නේ? එහෙම වෙන්නේ. ඒ අපේ වම් පැත්තේ කොනේ තියෙනවා හෑන්ඩ් වීල් එකක් තියෙනවා. ඒක ටච් කරාම කෝල් ඕවර් ඉන්ටර්නෙට් කියලා එකක් එනවා. ඒක ටච් කරන්න ඕනේ. හරි? බලන්නකොට අනිත් ළමයට ඇහෙනකොට මම ගණන් පොඩක් බලන්න. හරි. අවලෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න ළමයි මෙහෙම මේ අහගන්නකෝ. එක මුදලාලි කෙනෙක් කඩේට ගන්න පොල් ගෙඩියක්. ගෙඩියක් නෙවෙයි ගොඩක් ගන්න වෙති. එක ගෙඩියක් ගැන කියමුකෝ. පොල් ගෙඩියක් ගන්නව රුපියල් 90 ගානේ. කඩේට ගන්න පොල් ගෙඩියක් රුපියල් 90ට. 90ට අරගෙන කඩේට මුදලාලි ගන්නේ පොල් ගෙඩිය රුපියල් 90ට. මුදලාලි කඩේට ගන්නේ 90ට. ඊට මුදලාලි විකුණන පොල් ගෙඩිය අපිට විකුණනවා රුපියල් 100ට. මුදලාලි පොල් ගෙඩිය ගන්න එක 90ට තමයි මුදලාලි ගන්නෙ. හැබැයි මුදලාලි ඒක විකුණන්නේ අපිට රුපියල් 100ට. කීයක් ලාභද කියලා මැසේජ් කරන්න. ලාභ කීයද කියලා මැසේජ් කරන්න. හරි. ළමයි ලාභේ 10යි. very good very good. ඒවත් තේරෙන්න ඕන. පොල් ගෙඩියක් 90ට ගත්තට පස්සේ ඇති මැසේජ් කරන්න බා. හරි. 90ට පොල් ගෙඩියක් ගත්තට පස්සේ ඒක විකුණන්නේ රුපියල් 100ට නම් මුදලාලිට පොල් ගෙඩියකින් රුපියල් 10ක ලාභයක් එනවා. එහෙනම් ලාභේ ළමයි රුපියල් 10යි. හරි. හතර එක අභ්‍යාසය පෙන්නන්න. හතර එක අභ්‍යාසය පෙන්නන්නකෝ. හතර එක අභ්‍යාසය පෙන්නන්න. හරි. ඒක තමයි ඉස්සෙල්ලම තියෙන වගුවා. අන්නේ වගුව පොඩ්ඩක් බලමු. මුල්ම පේලිය තියෙන ළමයි අත්තරලෝසුව. මුල්ම පේලිය ළමයි අත්තරලෝසුව. බලමු. අත්තරලෝසුව
භාණ්ඩයේ තියෙන අත්අඩංගුව ඒකේ ගත් මිල රුපියල් 500යි. ඔතින් අත්අඩංගුව ගත් මිල ඒ කියන්නේ නිෂ්පාදන වියදම හරි මොකක් හරි ගත් මිල හරි අත්අඩංගුව තමයි ගත් මිල මුදලාලි කඩේට අරන් තියෙන්නේ රුපියල් 500ට. බලන්න. ඒ අත්අඩංගුවේ ගත් මිල තියෙනවා 500යි. ඊට පස්සේ ඒක විකුණුම් මිල තියෙනවා එතන ඉස්සරහින් 750යි. එතන මුදලාලි ගත්තේ 500ට. නමුත් මුදලාලි විකුණන්නේ 750ට. ඊට පස්සේ ඉස්තරක් තියෙනවා ළමයි. ඒක දාන්න තියෙන ලාභ අලාභ බව. ලාභයිනේ. ලාභය කියලා දාන්න. ලාභය කියලා දාන්න. ඉතින් ළමයි අත්අඩංගුව 500ට අරගෙන 750ට විකුණනොත් ලාභයිනේ. මුදලාලි ගත්තේ 500ට. නමුත් මුදලාලි විකුණන්නේ 750ට. එහෙනම් ලාභයි. ලාභ බව දාන්න තියෙනවා. එතන දාන්න ලාභය කියලා. ඊට පස්සේ ඊළඟ තීරුව අන්තිම තීරුවේ දාන්න තියෙනවා ලාභේ රුපියල්. මැසේජ් කරන්න කීයද ලාභ කියලා මැසේජ් කරන්න. කීයක් ලාභද කියලා මැසේජ් කරන්න. very good very good. 250ක් ලාභයිනේ. අන්න හරි ළමයි. අතියට මැසේජ් කරලා ඇති හරි. දැන් ඇති නවත්තන්න. අත්අඩංගුව 500ට අරගෙන 750ට විකුණනොත් 250ක් ලාභයි. මේ ළමයි මේ පාඩම හොඳට ඉගෙන ගන්න. ඔයාලට සාමාන්‍ය පෙළටත් සාමාන්‍ය පෙළ කියන්නේ 11 වසර අන්තිමට තියෙන සාමාන්‍ය පෙළ විභාගේ ඒ විභාගයට ළමයි ලාභ ගණන් එනවා. 9 වසරේ ඉගෙන ගන්න හොඳටම 10 වසරේදී ලාභ පාඩමක් නැහැ. 9 වසරේදී මේ ටික ඉගෙන ගන්න කවුරුත් හොඳට ඉගෙන ගන්න. දැන් මම මුලින්ම කියපු දේ තේරුණා කාටද? ඔරලෝසු අරන් තියෙන 500ට. නමුත් මුදලාලි විකුණන්නේ 750ට. එතකොට ඉතින් ළමයි ලාභේ 250යි. වගු ඇඳගත්තා නම් හරි සියලුම දෙනා. වගු ඇඳ ගන්න පොඩි වෙලාවක් දෙන්නම්. වගු ඇඳ ගන්න ළමයි විනාඩි 5ක් දෙන්නම්. ටක් ගාලා වගු ඇඳ ගන්න. ප්‍රතිශත පාඩම 4ක අභ්‍යාසයේ වගුව මට අඳ ගන්න. ඔය වෙලාවට ඉන්න ළමයි හදේ පහු වෙලා ආව මොකක්ද දාන පාඩම. වෙලාවට එන්නේ එතකොට පාඩේ මැදිරියව වැඩක් නැහැ නේ ළමයි.
හරි. ඔය ලාභ පාඩම හොඳටම අල්ලගන්න පාඩම. සාමාන්‍ය පෙළටත් ගණන් එනවා. හරි. අපි මෙහෙම කරමු ළමයි. චුටෙන්. ඔබින්න පොඩ්ඩක්. පොඩ්ඩක් අච්චුපත තියෙනවනේ ළමයි කාටවත්. අච්චුපතේ පැන්සලෙන් පුරව ගමු දැන්. නැත්තම් වෙලාව ගොඩක් යනවනේ. චුට වැඩ නවත්තන කවුරුත් වගුවන් දෙන්න එපා. අච්චුපතේ පැන්සලෙන් පුරවලා ලාවට ලියන්න. ඊට පස්සේ මකල දාමු. වල පොතේ වගුවේ ඇන්දනේ. ඒකේ පස්සේ පුරව ගන්න ඔයාලා. හරි. සිග්නල් තියෙන්නේ. මම හිතන ඉන්නවා මම ඒකට ෆෝන් එකක්ද ඇඩ් කරනවා. දැන් ලැප්ටොප් එක යන්නේ. පොඩ්ඩක් රීස්ටාර්ට් කරලා බලන්න පොඩ්ඩක්. මොකද්ද නැහැ ප්‍රශ්න කියලා මෙහි ළමයි ටික ඉන්නවනේ. පොඩ්ඩක් බලන්න හිතන්න. හරි? හරි. මෙන්න මේක අහන් ඉන්නකො ළමයි. මෙන්න මේක අහන් ඉන්න. එක මුදලාලි කෙනෙක් වම්බුටු කිලෝ එකක් ගන්නව රුපියල් 80 ගානේ. කඩේට වම්බුටු ගන්නේ කිලෝ එක රුපියල් 80 ගානේ. කිලෝ එක 80 ගාන තමයි මුදලාලි ගන්නෙ. හරි. කිලෝ එක 80 ගානේ අරගත්තට ඔය ටික කාලයක් ගියාම ඕන නරක් වෙනෝනේ වේලනවා නම්මනම් වෙනෝනේ. ඒක නිසා මුදලාලිට විකුණන්න සිද්ධ වෙන්නේ ළමයි රුපියල් 60කට. ඒතර වම්බුටු කිලෝ එක මුදලාලි ගත්තේ රුපියල් 80ට. අරගෙන මුදලාලි විකුණන රුපියල් 60කට. මුදලාලිට අලාභයි ළමයි. රුපියල් 80ට වම්බුටු අරගෙන රුපියල් 60කට විකුණනොත් 80ට අරන් 60ට විකුණනොත් මුදලාලිට අලාභයිනේ. අලාභය කීයද කියලා මෙසේජ් කරන්න. හරි. අලාභය 20නේ කවුරුත් හරි. very good. අලාභය 20ක් 60කට රුපියල් 80ට වම්බුටු අරගෙන 60කට විකුණනොත් ළමයි රුපියල් 20ක අලාභයක් සිද්ධ වෙනවා. හරි. දැන් ওই වගුවේ ළමයි දෙවෙනි පේළිය බලමු. දෙවෙනි පේළිය. පාසල් බෑගය. ගත් මිල 1200යි. පාසල් බෑගේ ගත් මිල 1200යි. ඊට පස්සේ ඒක විකුණලා තියෙන ළමයි 1050ට. අන්න 1200ට බෑග් එක අරගෙන මුදලාලි එක විකුණන්නේ 1050ට. 1200ට අරන් 1050ට විකුණනවා කියන්නේ. ඊට පස්සේ දාන්න තියෙනවා ලාභ අලාභ බව. අලාභයිනේ ළමයි. 1200ට අරන් 1050ට විකුණනවා කියන්නේ අලාභයිනේ. ඊට පස්සේ ලාභයේ රුපියල් කීයද කියලා දාන්න තියෙනවා. මෙසේජ් කරලා උත්තර දාන්න.
very good 150යි අලාභේ හරිනේ 1200 බෑග් එක අරගෙන 1200 බෑග් එක අරගෙන 1050ට විකුණනොත් අලාභේ රුපියල් 50යි හරි එහෙනම් ඒකත් හරි ආමෙන් තුන්වෙනි පේළිය ළමයි ගණක යන්ත්‍රය තුන්වෙනි පේළිය ගණක යන්ත්‍රය ගත් මිල දීලා නැහැ ගණක යන්ත්‍රයේ ගත් මිල හිස්තනක් තියෙන්නේ ඒක විකුණලා තියෙන්නේ 1800ට ඊට සියලු ලාභය අගල වෙලා තියෙන්නේ රුපියල් 300 ලාභේ බලන්න මේ පේළිය අවුරුදු බලන්න අරගමු පාණ්ඩේ ළමයි ගණක යන්ත්‍රේනේ හරි ඒක ගත්තේ කීයද කියලා මුදලාලි කීය මුදලාලි ගත්තේ කීයද කියලා දාලා නැහැ හැබැයි විකුණලා තියෙන්නේ 1800ට ලාභයලු 300 උත්තරේ මෙසේජ් කරන්න හිස්තන උත්තරේ මෙසේජ් කරන්න very good very good very good ගොඩක් අය දැම්ම සමහර දෙතුන් දෙනෙක් කරද්දුවා අහගන්න ළමයි හරි ඉතින් ලාභය කියලා කියනෝනේ 300ක් 300ක් ලාභ වෙන්න නම් දැන් ඔයාලා මෙහෙම හිතන්න ඒ ගණක යන්ත්‍රේ ළමයි විකුණලා තියෙන්නේ 1800ට මුදලාලි විකුණලා තියෙන්නේ 1800ට එහෙනම් ඉතින් 1800ට විකුණන්නේ මුදලාලි ගන්න නැත්තේ ළමයි ඊට අඩු මුදලකටනේ 1800ට මුදලාලි විකුණන්නට මුදලාලි ගත් මිල ඔය ගත් මිල කියන ළමයි මුදලාලි ගත් මිල හොඳේ ගත් මිල කියන්නේ මුදලාලි ඒක ගණක යන්ත්‍රේ අරගත්තු මිල මුදලාලි ගත් මිල මුදලාලි ගත්ත කීයද කියලා අහන්නේ ඉතින් විකුණලා තියෙන්නේ 1800ට එහෙනම් ඉතින් මුදලාලි ගන්න නැති ඊට අඩු ගානකටනේ 300ක් අඩුවෙන් එන්නේ නැති 1500 නේද ළමයි ගත් මිල එකේ ගත් මිල 1500 වෙන්න ඕන 2100 වෙන්න බෑ එක ළමයි දාලා තුන 2100 නේ 2100 දාපු ළමයි බලා ගන්න 2100 වුණොත් ගත් මිල 1800 වුණොත් විකුණන්නේ එහෙමනොත් හරියනවද බලන්න පොඩ්ඩක් මුදලාලි 2100ට අරගෙන 1800ට විකුණනොත් අලාභයි මුදලාලිට එහෙම අලාභයක් වෙන්න බෑ උතන තියෙනව නේද ලාභය කියලා තියෙනව නේද වගේ එතන මේ පෙළියේ ලාභය කියලා තියෙනවනේ 2100 දාපුවාම මේක කරපු වැඩෙන් අලාභයි 2100ට අරන් 1800ට විකුණොත් අලාභයක් නෙවෙයි වෙන්නේ එහෙනම් 2100 නෙවෙයි ළමයි උත්තරේ 1500 උත්තරේ මෙතන උත්තරේ වෙන්න ඕනේ 1500යි එමළ 1500ට අරගෙන 1800ට විකුණනොත් ලාභයනේ 300 මුදලාලි 1500ට ගන්නෝ 1800ට විකුණනෝ එතකොට 300ක් ලාභයි අන්න හරි ඊළඟ පෙළේ උත්තරේ මෙසේජ් කරන්න හරි ගොඩක් ළමයි හරි උත්තර දැම්ම බලමු ඔයි බීම බෝතලයක් ගන්න කියන්නේ බීම් බෝතලේ ගත් මිල දීලා නැහැ විකුණන මිල දීලා 750යි ගත් මිල දීලා නැහැ විකුණන මිල දීලා 750යි
අලාබලු අලාබේ 175ලු දැන් මේ බලන්න සියලුම දෙනා ළමයි බීම බෝතලෙන් වෙලා තියෙන අලාභයක්ලු අලාභයක් වෙලා තියෙන්නේ විකුණලා තියෙන්නේ 750 නේ විකුණලා තියෙන්නේ 750ට එහෙනම් මුදලාලි ගන්න නැත්තේ තමයි ඊට වැඩි ගානකටනේ ඒකනේ අලාභය වෙලා තියෙන්නේ මුදලාලි ළමයි 750ටත් වඩා වැඩි ගානකට තමයි මුදලාලි අරන් තියෙන්නේ 750කට වඩා වැඩි ගානකට තමයි මුදලාලි අරන් තියෙන්නේ ලොකු ගානකට අරගෙන නමුත් 750ට විකුණුම හින්දා තමයි අලාභ වෙලා තියෙන්නේ එහෙනම් තමයි මෙතන ගත් මිල කියන එක විශාල 750කට වඩා විශාලකයක් එන්න ඕනනේ 750කට වඩා වැඩි මුදලකට අරගෙන 750ට විකුණන්න නේද මෙහෙම අලාභ වෙන්නේ එහෙනම් මෙතන ගත් මිල අනිවාර්යයෙන් වැඩි මිලක් වෙන්න ඕන බලමු 750ට වඩා 175කින් වැඩි වෙන්න ඕන 750ට වඩා 175ක් වැඩි වෙනවා කියන්නේ 925යි ඔන්න බීම් බෝතලේ අරන් තියෙන ළමයි 925ට 925ට මුදලාලි කඩේට අරගෙන කඩේට මුදලාලි ගත්තේ 925ට මුදලාලි අපිට විකුණන 750ට එතකොටනේ අලාභ වෙන්නේ අලාභ වෙන්න නම් මෙතන ගාන වැඩි වෙන්න ඕන ගත්තු මිල හරි අයිදා මේක තේරුණා කාටද බලමු වතුර බෝතලේ ඊළඟට තියෙන වතුර බෝතලේ 350ට අරගෙන තියෙන්නේ අලාභයිලු 50ක් විකුණුම් මිල අහන්නේ උත්තරේ මෙසේජ් කරන්න very good very good කලමේ වැරද්දුයි තාම දෙන්නෙක් කරද්දුවේ උත්තරේ බලමු වතුර බෝතලේ අරන් තියෙන්නේ 350ට වතුර බෝතලේ අරන් තියෙන්නේ 350ට ඒක විකුණලා තියෙන්නේ කීයද කියලා අපි දන්නේ නැහැ හැබැයි වෙලා තියෙන්නේ අලාභයක්ලු රුපියල් 50ක හරි ඉතින් ළමයි ඔයාලට හිතනවා මෙතන වෙලා තියෙන අලාභයක් නේ 350ට අරගෙන මුදලාලි 350ට කඩේට අරගෙන ඊට වඩා අඩු ගානකට විකුණුනොත් නේ මුදලාලිට අලාභ වෙන්නේ මුදලාලි අඩු ගානකට විකුණුනොත් නේද අලාභ වෙන්නේ ඒකනේ කාටත් තේරෙන්න ඕනනේ ඔය ගත්තු මිලට වඩා අඩු ගානකට විකුණුනොත් නේ අලාභයක් කියන එක සිද්ධ වෙන්නේ හරි මුදලාලි එතකොට 350ට තමයි මුදලාලි අරන් තියෙන්නේ විකුණන මිල ළමයි අනිවාර්යෙන් ඊට වැඩි අඩු වෙන්න ඕන විකුණන මිල අඩු වෙන්න ඕන නැත්තම් මේ අලාභ වෙන්නේ නැහැ නැත්තම් 50ක් අඩු වෙන්න ඕන 350න් 50ක් අඩු කරාම 300යි දැන් හරිද කියලා චෙක් කරලා බලමු 350ට අරගෙන වතුර බෝතලේ මුදලාලි විකුණනවා අපිට 300ට ඉතින් මුදලාට අලාභ වෙන්නේ අලාභයි 50 හරි very good ඔයාලා හොඳ හරි උත්තර දුන්න ගොඩක් අය කවකට පෙට්ටිය හිස්තැන පුරවන්න උත්තරේ වන්
හරි. ගොඩාක් ළමයි මැසේජ් කරනවා උත්තරේ 350 කියලා. බලමු හරිද කියලා. අවගඩු පෙට්ටිය අරන් තියෙන මුදලාලි 275ට විකුණලා තියෙන කීයද කියලා දන්නේ නැහැ. හැබැයි මුදලාලි ලාභලු. මුදලාලි ලාභලු. 75ක ලාභලු. මේ බලන්න. ළමයි ලාභයක් සිද්ධ වෙන්න නම් මුදලාලි 275ට අරගත්ත අවගඩු පෙට්ටිය මුදලාලි ඊට වඩා වැඩි ගානකට විකුණුනොත් නේද ලාභ වෙන්නේ. ගත් මිල 270යි. එහෙනම් මුදලාලි විකුණන මිල ඊට වැඩි වෙන්න ඕන. නැත්නම් ඊට වඩා වැඩි මිලකට විකුණුනොත් නේ ලාභ වෙන්නේ. එහෙනම් මෙතන මේ විකුණන මිල අනිවාර්යෙන් 275ට වැඩි වෙන්න ඕන. ඊට වඩා 75කින් වැඩි වෙන්න ඕන. 275ට මේ 75 එකතු කරාම 350 තමයි. හරිනේ. 275ට අරගෙන 350ට විකුණනොත්නේ ළමයි ලාභ වෙන්නේ. ගත්තු මිලට වඩා විකුණන මිල වැඩි වුණොත් නේ ලාභ වෙන්නේ. හරි. කුඩේ උත්තරේ වන්න කුඩේ. අනිත් අය හදලා ඉවරන හොඳේ කලබල වෙන්න එපා. හරි. ගොඩාක් ළමයි උත්තරේ දානවා 550 කියලා. බලමු මගේ උත්තරේ. උඩේ ගත් මිල අපි දන්නේ නැහැ. විකුණලා තියෙන 450ට. විලා තියෙන අලාභයක්ලු. රුපියල් 100ක් අලාභලු. හරි. ළමයි විලා තියෙන අලාභයක් නම් මෙන්න මෙතනින් තේරුම් ගන්න. විලා තියෙන මුදලාලිට අලාභයක්. අලාභයක් වෙන්න නම් මුදලාලි ගන්න මිල අනිවාර්යෙන් වැඩි මුදලකට මුදලාලි අරන් තියෙන්නේ. ඔයාලා හිතන්නේ ඒක. මෙතන වෙලා තියෙන අලාභයක්. ඒ මුදලාලිට අලාභ වෙන්න නම් මුදලාලිය කුඩේ අරගන්න නැත්තේ වැඩි මිලකට නේද? 100ක් වැඩි වෙන්න ඕන. 450ට වඩා මෙතන 100නේ 100ක් වැඩි වෙන්න ඕන. 550යි. දැන් බලමු හරිද කියලා බලමු. මුදලාලි කුඩේ ගන්නේ 550ට. මුදලාලි කුඩේ 550ට අරගෙන අපිට මුදලාලි විකුණනවා 450ට. ඉතින් මුදලාලිට අලාභයිනේ. 550ට මුදලාලි ගත්ත කුඩේ. මුදලාලි අපිට 450ට විකුණනවා. මේ ගත් මිල මේ විකුණුම් මිල 550ට කුඩේ ගන්න අරගන්නෝ. විකුණන්නේ 450ට. ඉතින් ළමයි අලාභයි. 550ට අරන් 450ට විකුණුනොත් අලාභයිනේ. ඉතින් අලාභේ ළමයි රුපියල් 100 නේ. හරිනේ. හරි.
අන්තිම ෆේලියර් සිරෙප්පු කුට්ටම හරි ගොඩාක් ළමයි උත්තරේ දානවා 550 කියලා බලමු හරියනවද කියලා සෙරෙප්පු කුට්ටම සෙරෙප්පු කුට්ටම ළමයි ගත් මිල දීලා නැහැ මුදලාලියගේ විකුණන මිල 700ලු මුදලාලියගේ විකුණන්නේ 700ටලු වෙලා තියෙන ලාභයක්ලු වෙලා තියෙන ලාභයක්ලු 150ලු හරි ඔහොමින් ළමයි වෙලා තියෙන ලාභයක් නේ ලාභයක් වෙන්න නම් මුදලාලි ගන්න නැත්තේ අඩු මිලකට නේද ළමයි ඔයාලට හිතනවා මුදලාලි අඩු ගානකට අරගෙන තමයි මේ 700 විකුණන්නේ අඩු ගානකට අරගෙන 700ට විකුණනොත් තමයි මුදලාලි ලාභ වෙන්නේ එහෙනම් ළමයි 700 150 අඩු කරාම 550යි මේ 700 150 අඩු කරාම 550යි දැන් බලමු හරිද කියලා වැඩේ හරි මුදලාලි ගන්නේ 550ට තමයි ගන්නේ සිරිප්පු කුට්ටම අරගෙන ඉතින් මුදලාලි 700ට අපිට විකුණනවා ඉතින් මුදලාලි 150 ලාභයිනේ හරිනේ ලාභයි 150 550ට අරගෙන ඒක 700ට විකුණනවා කියන්නේ ලාභයිනේ ලාභයිනේ ලාභේ 150යි හරි අන්න ඒ විදිහට ළමයි ඔයාලා දපු වගුව පුරව ගන්න හරි 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 එතකොට දෙවෙනි ගානේ අපිට කියන ළමයි මෙහෙම බලමු පහත දී ඇති වෙළඳාම් යුගලය අතුරින් වැඩි ලාභයක් සහිත වෙළඳාම කුමක්දයි තෝරන්න අන්න ඔමින් පහත දී ඇති වෙළඳාම් යුගලය අතුරින් වැඩි ලාභයක් සහිත වෙළඳාම කුමක්දයි තෝරන්නලු
වැඩිපුර ලාභ තියෙන වෙළඳාම තෝරන්න උන් ළමයි. බලමු. මෙහෙම කියනවා. දැන් අපිට තෝරන්න කියන්නේ වැඩි ලාභයක් තියෙන වෙළඳාමනේ තෝරන්න කියන්නේ. වැඩිපුර ලාභ තියෙන වෙළඳාම තෝරන්නලු. හරි. බලමුකෝ. රුපියල් 50 බැගින් මිලදීගත් අඹ රුපියල් 60 බැගින් විකිණීම. ආවෙන්. ඔතන කියනවා රුපියල් 50 බැගින් මිලදීගත් අඹ රුපියල් 60 බැගින් විකිණීම. එතකොට ලාභය කීයද කියලා මෙසේජ් කරන්න. බැගින් මිලදීගත් අඹ 60 බැගින් විකිණීම ලාභයි කීයද ලාභය? very good 10ක් ලාභයි. ඇති දැන් මෙසේජ් කරලා ඇති හරි. 10ක් ලාභයිනේ. හරි. ඊට පස්සේ අහන ළමයි මෙහෙම. එතන යටපේලිය කියනවා මෙහෙම. රුපියල් 50 බැගින් මිලදීගත් දොඩම් 55 බැගින් විකිණීම. 50 ගානේ මුදලාලි දොඩම් අරගෙන 55 ගානේ විකුණනවලු. 50 ගානේ දොඩම් අරගෙන 55 ගානේ විකුණනොත් කීයද කියන්නේ ලාභේ? එතකොට 5යිනේ. හරි. එතකොට 5යිනේ. එහෙනම් වැඩි ලාභයක් සහිත වෙළඳාම තෝරන්න කියනෝනේ. උඩ එක නේද ළමයි? එතකොට ඉතින් රෝමිලක්ක එක දාලා උඩ පෙළිය ලියුවම හරියි. හරි. ඊළඟට රෝමිලක්කම් දෙක ළමයි. ඒක වැඩි ලාභයක් තියෙන වෙළඳාම ඔයාලා හිතා ගන්න. මම මෙසේජ් කරන විදිය කියන්නම්. රෝමිලක්කම් දෙක වැඩි ලාභයක් තියෙන වෙළඳාම තෝරගන්නකෝ. හරි. දෙවෙනි කොටසේ ළමයි වඩා ලාභදායී වෙළඳාමනේ තෝරන්න තියෙන්නේ. උඩ පේලිය නම් අංක 1 එවන්න. යට පේලිය නම් අංක 2 එවන්න. හරි. බලමු. ගොඩක් අය දාන්නේ අංක 1 බලමු අංක 1ද කියලා. උඩ පේලියද කියලා. ඔහයි. රුපියල් 40 බැගින් මිලදීගත් පොල් රුපියල් 60 බැගින් විකිණීම. රුපියල් 40 ගානේ පොල් අරගෙන 60 ගානේ විකුණනවලු. ඉතින් ළමයි 40ට පොල් අරගෙන 60 ගානේ මුදලාලි විකුණනොත් 20ක් ලාභයිනේ.
40ට අරන් 60ට දුන්නයි කියන්නේ 20ක් වැඩිපුර එනෝනේ 20ක් ලාභයිනේ. හරි. ඊළඟ රුපියල් 50 බැගින් මිලදී ගත් දෙල් 60 බැගින් විකිණීම. හැබැයි දෙල් ගන්නේ 50ට. 50ට අරන් විකුණන්නේ 60ට. 50ට අරගෙන ඉතින් ළමයි 60ට විකුණනොත් එතන රුපියල් 10යිනේ ලාභේ. දැන් වැඩි ලාභ තියෙන්නේ පොල් විකුණන එකේ 20ක් ලාභයිනේ. උඩ පේලිය තමයි. very good. හරි. රෝමි ලක්කම් තුනක් බලන්නකෝ. රෝමි ලක්කම් තුන උඩ පේලිය නම් 1 දාන්න. යට පේලිය නම් 2 දාන්න. විභාගයට ගිහින් එහෙම කරන්න එපා හොඳේ. 1 2 දාන්න බෑ විභාගයට ගිහින්. හරි. ඒකෙත් ගොඩක් ළමයි 1 තමයි දාන්නේ. බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි. දැන් බලමු. මෙහෙම කියනවා. රුපියල් 10ට මිලදීගත් පෑනක් රුපියල් 15ට විකිණීම. රුපියල් 10ට මිලදීගත් පෑනක් රුපියල් 15ට විකිණීම. රුපියල් 10ට පෑන් අරගෙන 15ට අපිට විකුණනවා. 5ක් ලාභයිනේ පෑනකින්. ඔන්න එතන 5ක් ලාභයි. ඊට පස්සේ ගම රුපියල් 28ට මිලදීගත් පොතක්. sorry. රුපියල් 25ට මිලදීගත් පොතක් 28ට විකිණීම. 25ට පොත අරගෙන 28ට විකුණනවා. 3යිනේ ලාභ. 25ට අරගෙන 28ට විකුණනවා. 3යිනේ ලාභ. ඉතින් ළමයි වඩා ලාභදායී වෙලඳාම පෑන් විකිණීමනේ. ඒ 10ට පෑන් අරගෙන 15ට දෙනවා. 10ට මුදලාලි ගන්නවා අපිට දෙනවා 15ට. මුදලාලිට 5ක් ලාභයි. 5ක් වැඩින්නේ මුදලාලි විකුණන්නේ. මුදලාලිට 5ක් ලාභයි. පෑන් විකුණන එක තමයි ළමයි වැඩිපුර ලාභ. දැන් ඒකට තමයි ඉරි ගහන්න ඕන. හරි. තුන්වෙනි ගාන ළමයි ඔයාලට හිතන්න පොඩි වෙලාවක් දෙනවා. ඔක්කොම මං කියලා දෙන්න හොඳ නෑනේ. ඔයාලා හිතන්න ඕනේ. හරි. හිතන්න පොඩි වෙලාවක් දෙනවා. මං කියන එක උත්තර මැසේජ් කරන්න එපා. මං කියන එක මැසේජ් කරන්න එපා. පොඩ්ඩක් උත්තරේ හොයාගන්නකෝ. හරි. ඒක හිතන්න ළමයි මෙහෙම. ඔයාලා ඉස්සෙල්ලා බලන්න රඹුටන් ටික ගන්න වැය වුණු මුදල.
රම්බුටන් ටික ගන්න කීයක් ගියාද කියලා හිතන්න. ඊට පස්සේ බලන්න විකුණල කීයක් හම්බ කරගත්තද කියලා. එතකොට තේරෙවි. පොඩි වෙලාවක් දෙන්න. හරි. හරි ලාභයක් කළේ කීයද කියලා වන්නකො මට. ගානේ වන්න මෙසේජ් කරන්න. හරි. ගොඩක් ළමයි දානවා 150 කියලා. බලමු හරිද කියලා. හරි. ගාන කීයවල බලමු. ඔව්. මෙන්න මෙහෙම කියවන ළමයි මම කිව්වට පස්සේ ඔයාලා කියන්නකෝ. ඇහුන් නැතුණට කමක් නැහැ කියන්න. හරි. වෙලෙන්දෙක් රුපියල් 3 බැගින් රම්බුටන් ගෙඩි 100ක් මිලදී ගත් අතර තමයි වෙලෙන්දෙක් රුපියල් 3 ගානේ රම්බුටන් ගෙඩි 100ක් මිලදී ගත්තලු. එකක් රුපියල් 3 ගානේ ගෙඩි 100ක් මිලදී ගත්තලු. එහෙනම් මුදලාලි ගත් මිල හොයන්නේ කොහොමද? මුදලාලි රම්බුටන් ටික ගත්ත මිල හොයන්නේ කොහොමද? එකක් 3 ගානේ ගෙඩි 100ක් ගන්නවා. 3 100ක් කියන්නේ ළමයි 300ක්. රම්බුටන් ටික ළමයි ගත් මිල රුපියල් 300යි. ඉතින් මුදලාලි එක ගෙඩියක් රුපියල් 3 ගානේ ගන්නවලු. 3 ගානේ ගෙඩි 100ක් ගන්නවලු. ඒ 3 100 ළමයි 300යිනේ. මුදලාලි ගත් මිල රුපියල් 300යි. ඊට පස්සේ ටිකක් මාත් එක්ක කියවන්න. ඉන් ගෙඩි 10ක් නරක් වී ඇති නිසා කියන්න. ඉන් ගෙඩි 10ක් නරක් වී ඇති නිසා ඉවත් කර ඉතිරි ඒවා රුපියල් 5 බැගින් විකුණුවේය. හරි. දැන් මේ අහන්නකෝ. ළමයි මුදලාලි ගත්තේ රම්බුටන් ගෙඩි 100ක්. මුදලාලි ගත්ත රම්බුටන් ගෙඩි 100ක්. හැබැයි ළමයි 10ක් නරක් වෙලාලු. උතර කියනවා 10ක් නරක් වෙලා කියලා. 10ක් නරක් වෙලා නම් ගෙඩි 100යි මුදලාලි ගත්තේ.
මුදලාලි ගත්ත ගෙඩි 100යි. ඒකෙන් 10ක් නරක් වෙලලු. ඉතින් හොඳ ගෙඩි තව ඉතින් ඉන්නේ 90යිනේ. ගෙඩි 100ක් අරගෙන 10ක් නරක් වෙලා නම් ඉතින් ඉන්නේ ගෙඩි 90යිනේ. හොඳ ගෙඩි 90යි එතකොට තියෙන්නේ. එහෙම කියනොමේ. ඉන් ගෙඩි 10ක් නරක් වී ඇති නිසා ඉවත් කර ඉතිරි ඒවා ගෙඩියක් රුපියල් 5කින් විකුණුවේය. අන්න අර ගෙඩි 10ක් නරක් වුණානේ. ඒ නරක් වුණ 10 විසි ගන්නවා. විසි ගල්ලා ඉතිරි වෙනෝනේ තව ගෙඩි 90ක්. 100න් 90ක් ඉතිරිනේ. ඒ ඉතිරි ගෙඩි 90 මේ මුදලාලි රුපියල් 5 ගානේ විකුණනවලු. ඉතිරි ගෙඩි 90 ළමයි රුපියල් 5 ගානේ විකුණනවලු. ඔන්න ඉතිරි ටික විකුණන්නේ 5 ගානේ. එහෙනම් මුදලාලි රඹුටන් ටික විකුණන මිල හොයන්නේ 5 ගානේ විකුණනෝ ගෙඩි 90ක්. හොඳ ගෙඩි 90ක් ඉතුරුනානේ. ඒ ටික විකුණනෝ 5 ගානේ. එහෙනම් විකුණුම් මිල නැත්තම් විකිණීමෙන් ලැබෙන මුදල හොයන්න පුළුවන්. 5 ගානේ 90ක්. 5 90ක්. වැඩි කරාම ළමයි 450යි. දැන් මෙහෙ බලන්න. දැන් මේ බලන්න කවුරුත්. රඹුටන් ටික ගත්තේ රුපියල් 300නේ ගන්න ගියේ. ගැනීමට වැය වුණේ 300යි. විකුණලා 5 ගානේ විකුණලා හම්බ කරගන්න රුපියල් 450ක්. ඉතින් ළමයි 300 වියදම් කරලා රඹුටන් ටික ගත්තා. 450ක් එකෙන් හම්බ කරගත්තා. වැඩේ ගාවයි නේද? 300යි වියදම් වුණේ. 450ක් හෙව්වා. ලාභයි නේද ළමයි? අහනවා ලාභයද ලාභයද කියලා. ලාභයකි. ඉතින් ලාභය කීයද කියලා අහනවා. ඉතින් ළමයි 300ට අරගත්තු රඹුටන් ටික විකුණනෝනේ 450කට. ඒතර 150ක් වැඩියෙන් නේද විකුණන්නේ? 300ට වඩා 150ක් වැඩි වෙලානේ මෙතන. එහෙනම් මුදලාලිට ලාභය 150ක්. එහෙනම් ළමයි ලාභය අහන කීයද කියලා 150යි. ඒක ළමයි තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන ලියාගමු ළමයි. මේ විදියටම ලියාගන්න කවුරුත්. තුන්වෙනි ගාන ඔය විදියටම ලියාගන්නකෝ. ඔන්න එතකොට ළමයි මේ සතියේ මේ බදාදා තියෙනවා පන්ති. මේ සතියේ බදාදා 7ට පන්ති තියෙනවා. එන බදාදා 7ට. සෙනසුරාදාත් තියෙනවා. ළමයි එහෙම ඔයාලට වැඩිපුර දවස් දාලා වැඩ කරවන්නේ ඔයාලගේ ගණිත හැකියාව වැඩි වෙන්න ඕනේ ඒකයි. දැන් මගේ පන්තියෙන් බලාපොරොත්තු වෙනවා ඒක. ඔයාලගේ ගණන් හැදීමේ හැකියාව ගොඩාක් වැඩි වෙන්න ඕන. එහෙනම් මෙහෙම ඉමේල් කියලා දීලා ළමයි වීඩියෝ දීලා ඒවත් බලන්න පුළුවන්කම ඒ chance එකත් ඔයාලට දීලා ඉමීන් කියලා දීලා එහෙමත් කරගන්න නැත්නම් ළමයි කියන්න දෙයක් නැහැ නේද? මේ දෙන chance එක ගන්න ළමයි මේක හම්බෙන්නේ නැහැ ලංකාවේ ගොඩක් ළමයිට. සරලව පැහැදිලිව කියලා දෙනවා. ඒකේ වීඩියෝ එකකුත් දෙනවා. ඊට පස්සේ ඊළඟට මේ මුල් පාඩම් තුනේ පේපර් එකක් මම ගෙවනවා. ඒ ඔක්කොම වැඩ කළා. ඒ chance එක ලංකාවේ ළමයිට ගොඩක් ළමයිට හම්බෙන්නේ නැහැ. යම් ඉස්සරකින් ගන්න පුළුවන් chance එක ගන්න. ලකුණු 100 මට්ටමට එන ළමයි 9 වසරේදී. 9 වසර අන්තිම වාර වෙනකොට
ලකුණු 100 මට්ටමට එන්නකෝ. 100 මට්ටමට ආවා කියන්නේ නියම දක්ෂ ළමයි. ආස එහෙම ළමයි දකින්න. 100ක් කිට්ටු කරා කියන්නේ 90 පෙන්නවා කියන්නේ ළමයි මාරයි. හරි. හතරවෙනි ගාන ළමයි ඔයාලට පොඩි වෙලාවක් දෙනවා. පොතේ ලියලා හැදුවත් කමක් නැහැ. ලියලා හදා ගන්නකො ළමයි. හතරවෙනි ගාන හදාන්න හැම ගානම මං කරොත් වැඩක් නැහැ ඒකයි. ඒක පොතේ ලියලා හරි ලියලා හදන්නකො ලස්සනට. විනාඩි 5ක් විතර දෙන්නම්කො. පොඩි වෙලාවක් දෙන්න හදන්න. විනාඩි 5ක් විතර දෙන්න. වැරදුනක් කමන්නේ ළමයි වේගෙන් හදන්න. වැරදි හදා ගන්න පුළුවන් ඉස්සරහට අපිට.
දෙවෙනි කොටසේ විතරක් උත්තරේ මැසේජ් කරන්න. දෙවෙනි කොටසේ උත්තරේ විතරක් එවන්න. මුළු ලාභය කීයද කියලා එවන්න. හරි. ගොඩක් උත්තර දෙන බලමු කවුරු හරිද කියලා. හරි. හරි කවුද කියලා බලමුකෝ. දැන් බලමු. දැන් මම කියන එක වල මං කියුවට පස්සේ කියන්න ළමයි. අදපු උත්තරේ තාම කාටවත් කිව්වේ නෑනේ. ඒකෙන්ද සියලුම දෙනා මං ගාන කියවන්නම් ඔයාලා ඊට පස්සේ කියවන්න. වෙලෙන්දෙක් කිලෝග්‍රෑම් එක රුපියල් 60 බැගින් බොංචි කිලෝ 50ක් මිලදී ගනී. අන්න. ඒක තේරෙනවනේ ළමයි. රුපියල් 60 බැගින් බොංචි කිලෝ 50ක් මිලදී ගන්නවලු. පොඩ්ඩයි ඉතින් තියාගන්න. කිලෝග්‍රෑම් එකක් රුපියල් 60 බැගින් බොංචි කිලෝ 50ක් මිලදී ගනී. මුදලාලි 60 ගානේ ගන්න කිලෝ එක. කිලෝ එක 60 ගානේ ගන්නේ. එහෙම කිලෝ 50ක් ගන්නවලු. කිලෝග්‍රෑම් 50ක් ගන්නවලු. ඒතර බොංචි කිලෝ එකක මිල ළමයි. බොංචි කිලෝ එකක මිල රුපියල් 60යිනේ. ඉතින් මුදලාලි ගන්නවනේ බොංචි කිලෝ 50. මතක තියාගන්න. කිලෝ 50ක් ගන්නව මතක තියාගන්න. හරි. පළමු දින කිලෝග්‍රෑම් එකක් රුපියල් 75කින් බොංචි කිලෝ 22ක්ද? ඔයින්. දෙවන දින කිලෝග්‍රෑම් එකක් රුපියල් 70කින් ඉතිරි බොංචි තොගයද විකුණුවේය. බලන්නකෝ. කිලෝ එකක් 60 ගානේ. අන්න කිලෝ එකක මිල 60යි. 60 ගානේ මුදලාලි ගන්නව ළමයි. කිලෝ 50. කිලෝ එකක් 60 ගානේ. එක කිලෝ එකක් 60 ගානේ මුදලාලි ගන්නව කිලෝග්‍රෑම් 50ක් ගන්නවලු. කිලෝග්‍රෑම් එක 60 ගානේ මුදලාලි ගන්නව කිලෝග්‍රෑම් 50. ඒ කියන්නේ ඉස්සෙල්ලා වාක්‍ය කියන්න අපිට. ඊට පස්සේ කියනවා මෙහෙම. පළමු වන දින කිලෝග්‍රෑම් එකක් 75කින් බොංචි කිලෝග්‍රෑම් 22ක්ද? අන්න. පොඩ්ඩක් අතුස්සන් ළමයි පැහැදිලිව ඇහෙන ළමයි. පැහැදිලිව ඇහෙන ළමයි අතුස්සන්න. පොඩ්ඩක් අතුස්සන් ඉන්න. හරි අත් පහල දාන්න. හරි. හරි. එතකොට ළමයි මෙහෙමයි. කිලෝ එකක් රුපියල් 60 ගානේ කිලෝග්‍රෑම් 50ක් මුදලාලි මිලට ගත්තා. දෙකින් තේ තියාගන්න.
ඊට පස්සේ කියලා මම මෙහෙම මං ඊට පස්සේ කියන්නේ පළමු වන දින කිලෝග්‍රෑම් එකක් රුපියල් 75කින් බොංචි කිලෝ 22ක්ද ළමයි පළවෙනි දවසේ මුදලාලි විකුණන බොංචි කිලෝ 22ක් කිලෝ 22ක් විකුණනවා බොංචි කිලෝ 22ක් විකුණනවා ඒ විකුණන්නේ 75 ගානේ බොංචි කිලෝ 22ක් විකුණනවා විකුණන්නේ 75 ගානේ හරි හරි මට හොයන්න ඕන ළමයි පළමු දවසේ ලබන ලාභය මේ ගණන් වල ක්‍රම වලට තමයි හුරු වෙමු තාම කරලා නැත්තම් මේවට හුරු වෙන්න දැන් මම හොයන්නේ පළවෙනි දවසේ ලබන ලාභය හොයන්න හදන්නේ පළවෙනි දවසේ ළමයි විකුණන ඕනේ කිලෝ 22ක් පළමු වන දිනේ විකුණන කිලෝ 22ක් මුල්ම දවසේ විකුණන කිලෝ 22ක් හැබැයි ඒ කිලෝ 22 මුල් දවසේ විකුණන්නේ 75 ගානේනේ 60නේ ගත්තේ 60ට ගත්තේ විකුණන්නේ 75 ගානේ 60ට ගත්ත බොංචි ළමයි 75ට විකුණන්නේ ඉතින් 15ක් ලාභයිනේ 75ට විකුණනවා කියන්නේ 15ක් ලාභයි 1 කිලෝ එකකින් ළමයි 15ක් ලාභයි කිලෝ එකක් විකුණනවා නම් 15ක් ලාභයි ආගෙන කවුරුත් කිලෝ එක ගත්තේ 60ට විකුණන්නේ 75ට ඒ 60ට නම් 75ට විකුණනවා 15ක් ලාභයිනේ ඒ 1 කිලෝ එකකින් 15ක් ලාභයි කිලෝ දෙකක් විකුණනවා ළමයි ඉතින් 15 දෙකක් ලාභ වෙනවනේ 30ක් ලාභයිනේ කිලෝ 3ක් විකුණුනොත් 15 3 කිලෝ 4ක් විකුණුනොත් 15 4 හැබැයි මුල් දවසේ කිලෝ 22ක්ම විකුණනවා එහෙනම් ඒ 22කින් වෙන ලාභය හොයන්නේ ළමයි 15 ගානේ 22ක් නේද 15ේම 22ක් ඔය වැඩි කිරීම කවුරුත් දන්න ඕනේ ඔන්න 330ක ලාභයක් එනවා පළමු දින අත උස්සන එක තේරුණා මම කැමරේකට පොඩ්ඩක් අත උස්සන්න කැමරේකට මෙහෙම අත උස්සන්න පේන්න හරි බලමු පොඩක් අර තේරිලා අහගන්නකෝ අන්න තේරුණා නැත්නම් ඉන්නවනම් අහගන්නකෝ ඔයාලට මතකද මුදලාලි බොංචි ගත්තේ 60ටනේ 60ට ගත්තේ දැන් පළවෙනි දවසේ විකුණන්නේ 75ටනේ ඉතින් ළමයි 60ට අරගෙන 75ට විකුණනොත් 15ක් වැඩියෙන් විකුණලානේ එහෙනම් ලාභේ 15යි 60ට අරගෙන 75ට විකුණනොත් ඉන්නේ අහන් ඉන්න මැසේජ් කර කර ඉන්න නැතුව බොංචි කිලෝ එකක් 60ට අරගෙන පළමු දවසේ විකුණන්නේ 75 ගානේලු. ඉතින් 60ට නම් 75ට විකුණනොත් 15ක් වැඩිනේ. එකකින් 15ක ලාභයක් එනවනේ. කිලෝ එකකින් එනවා 15ක ලාභයක්. හැබැයි මුල් දවසේ මේ මුදලාලි කිලෝ 22ක් විකුණුවා
ඒතර කිලෝ එකකින් 15ක් ලාභයි. කිලෝ 22ක් විකුණුවොත් 15 22ක් එනවා. 15 22ක් 330යි. මුල් දවසේ 330ක්ම ලාභ ගන්නවා. බලමු. දෙවන දින ලැබූ ලාභය හොයන්න හදන්නේ. පොඩක් කියවලමු. මම මේ කියන ඔය පොත බලන් කියවන කවුරුත්. දෙවන දින කිලෝග්‍රෑම් එකක් රුපියල් 70 බැගින්. ඉතිරි බොංචි තොගේ විකුණුවේය. අන්න ළමයි. දෙවෙනි දවසේ තමයි ඉතිරි ටික විකුණන්නේ. මුදලාලි ගත්තේ කිලෝ 50යිනේ. කිලෝග්‍රෑම් ඔක්කොම ගත්තේ 50යි. මුල් දවසේ 22ක් විකුණනනේ. මේක හිතන්නවද? මුදලාලි ගත්තේ කිලෝග්‍රෑම් 50යි. 50ක් ගත්තා. කිලෝ 22ක් විකුණනා. තව කිලෝ 28ක් ඉතිරිනේ. තව කිලෝ 28ක් ඉතිරි. අන්නේ ඉතිරි 28. ඒ ඉතිරි කිලෝ 28. කිලෝ 28ක් ඉතුරුනානේ. අන්නේ ඉතිරි කිලෝ 28. දෙවෙනි දවසේ විකුණනවා. ඉතිරි කිලෝ 28 විකුණන්නේ දෙවෙනි දවසේ. හැබැයි ළමයි විකුණන්නේ 70 ගාන විකුණන්නේ. හරි. දැන් මේ අහගෙන කවුරුද? මුදලාලි ගත්තේ 60ටනේ. ඊට පස්සේ දෙවෙනි දවසේ විකුණන්නේ 70ටනේ. ඒතර කිලෝ එකකින් ලාභයිනේ 10ක්. 60ට අරගත්තු බොංචි දෙවෙනි දවසේ 70ට විකුණනවායි කියන්නේ රුපියල් 10නේ කිලෝ එකකින් එන්නේ ලාභේ. දෙවෙනි දවසේ කිලෝ එකකින් එන්නේ 10යි. එක කිලෝ එකක් විකුණුවොත් 10ක් එනවා. හැබැයි දෙවෙනි දවසේ විකුණනවා කිලෝ 28ක්. එහෙනම් 10 ළමයි 28ක්. 10 ගානේ කිලෝ 28කට එනවා. 280යි. බලන්නකෝ දැන්. පළමු දින ලාභේක 330. දෙවෙනි දවසේ ලාභේක 280. දැන් අපෙන් අහන ළමයි පළවෙනි කොටසේ මෙහෙම. වෙලෙන්දා එක් දිනේ ලැබූ ලාභය සොයා ආයෙවනේ. එක දිනේ ලැබපු ලාභය හෙව්වා. වැඩි ලාභයක් ලැබුවේ කුමන දිනේද තීරණය කරන්න. වැඩි ලාභයක් ලැබුවේ මොන දිනේද කියලා අහන්නේ. පළමු දිනේ ලාභය 330යි. දෙවන දිනේ ලාභය 280යි. වැඩි ලාභයක් ලබන්න ළමයි පළමු දිනේනේ. ඉතින් ලියන්නේ හැටි මේ නිසා වැඩි ලාභයක් ලබන්නේ පළමු දිනයේදීය. එම නිසා වැඩි ලාභයක් ලබන්නේ පළමු දිනයේදී කියලා ලියන්න. ඔය ටික ලියා ගන්න හදන්න බැරි වුණ ළමයි. හරි. ඊට පස්සේ ළමයි දෙවෙනි කොටසේ අහනවා වෙලෙන්දා දින දෙකේදීම ලැබූ මුළු ලාභය.
ඉතින් දින දෙකේදී ලැබුණු මුල් ලාභය ගන්න මේ 330යි 280යි එකතු කරන්න. හරි මෙතන හදන්නම්. 330යි 280යි එකතු කරන්න ඕන. හයසිය 10යි. ඉතින් අපේ ළමයි වැඩ කරන්න හොඳේ. වීඩියෝ බලන්න. අම්මලාගෙන් ෆෝන් එකකින් බලන්න. ඔයාලා සාමාන්‍ය පෙළට ගණන් වලට ඒකක් ගන්නම ඕන. සාමාන්‍ය පෙළ ගණන් වලට ඒකක් ගන්නම ඕන. ඉතින් මේ විදිහට පාඩම් සියලුම දේවල් කියලා දෙන්න ඕනේ. වීඩියෝත් දීලා. ඒ මට්ටමට හැදෙන්න ළමයි. මෙතෙක් කල වැඩ නොකරපු ළමයි. දැන් වැඩ කරන්න පටන් ගන්න. ඔලම මම වෙන්නේ නැති මේ ලංකාවෙන්ම පැහැදිලිවම සරලවම උගන්වන්නේ තේරෙන්න ඕන කෙනෙක්ට තේරෙන්න උගන්වන්නේ මම වෙන්නේ නැති. ඕන වැඩ පුළුවන් බැරි ඕනම කෙනෙක්ට හරියන විදිහට උගන්වන්නේ මම. සමහර ගුරුවරු ඉන්නවා ඉතින් අර ටික දෙනෙක්ට උගන්වනවා. ඒ කියන්නේ පන්ති එක්ක පන්ති දක්ෂ කොටස විතරක් උගන්වනවා. එහෙම උගන්වන පන්ති ලංකාවේ ඇති. මම උගන්වන්නේ මුළු ලංකාවටම. ඕන කෙනෙක්ට තේරෙන්න තමයි උගන්වන්නේ. ඉතින් අපේ පන්ති ඇවිල්ලා තමයි ඒ ප්‍රයෝජනේ ගන්න නැත්නම් ඔයාලා ගොඩක්ම දුර්වලයි නා. හරි. ওই chance එක ගන්න නැත්නම් මේක වෙන අවුරුදු වල ළමයිට හම්බුන්නේ නැහැ. මේ අවුරුද්දේ තමයි මේ ළමයි කාටවත් හම්බ වෙන්නේ. ඒ ගන්න පුළුවන් chance එක උඩරින් ප්‍රයෝජන ගන්න ලකුණු දැන් හැමදාම ගන්න පාඩේ වීඩියෝ එකක් දෙනවනේ. ඒව බලලා ලකුණු 100 කිට්ටුවට එන්න. ළමයි 5 වෙනි ගාන වේවැල් පුටුවක අන්නේ ගාන කලබලෙන් හදන්න එපා. මං කියනකම් උත්තරේ මැසේජ් කරන්නත් එපා. මම ඔයාලට ඒකට වෙලාවක් දෙනවා. හේතුව ළමයි සියලුම ගණන් මං හදලා වැඩක් නැහනේ. ඔයාලට ඒක හදන්න මම වෙලාවක් දෙනවා. විනාඩි 5ක් 6ක් 7ක් 8ක් බලලා මම වෙලාව දෙන්නම්. ඔයාලා හිමීට ගාන හදන්න පටන් ගන්නකො 5 වෙනි ගාන. ඔයාලා උත්තරේ මැසේජ් කරන්න එපා මම බලන්නේ නැහැ. මේ මෙතන තියෙන වැඩි ලාභයක් ලබන්නේ පළමු දිනේදී කියන්නේ. කලබලයට හදන්න බෑ. ඒක විනාඩි 5කට වැඩි කාලයක් දෙනවා.
ඔය ළමයි අපි link එක වෙනස් කරන්නේ හොඳේ දැන් ඔයාලට බෑ. දැන් ගියහදී link එකෙන් මේස තියෙන්නත් පුළුවන්. හැම දවසෙම එවන්නේ එකම link එක. සමහර ළමයිට link එක ආව නැතුව මේ අපි එක ළමයෙක්වත් අයින් කරලා නැහැ තාම හොඳේ. ඔය වැරදිලා ඔයාලා සමහර අය වැරදිලා ෆෝන් එක ඔබන්න ගිහිල්ලා group එකෙන් අයින් වෙලා අපි අයින් කරේ නැහැ හොඳේ. අපි අයින් කරනකොට කියලා තමයි අයින් කරන්නේ එහෙම මොකක් කරේ ආයතනෙන් අයින් කරොත්. එහෙම කවුරුවත් තාම අයින් කරලා නැහැ හොඳේ මේ හරි. ගාන හදන්නේ කොහොමද? හරි. එක ළමයි ප්‍රශ්නයක් අහනවා මෙහෙම. ඒ ළමයි අහන් ඉන්න. එක ළමයි කහන රුපියල් 7000 ලාභ එන්නේ පුටු ඔක්කොගෙන්මද කියලා. පුටු සියල්ලම විකුණනම දාන රුපියල් 7000 ලාභ එන්නේ. උතන තියෙන ළමයි දෙවෙනි පේලියේ. එම පුටු සියල්ල විකිණීමෙන් රුපියල් 7000ක ලාභයක්. ඉතින් තේරෙනවනේ. එම පුටු සියල්ල විකිණීමෙන් පුටු සේරම විකුණලා තමයි 7000 ලාභය ගන්නෙ. පුටුවක් විකිණීමෙන් රුපියල් 7000ක් කියලා නෙවෙයි තියෙන්නේ. එක පුටුවක් විකිණීමෙන් රුපියල් 7000ක් කියලා නෙවෙයි. එම පුටු සියල්ල විකිණීමෙන් රුපියල් 7000ක ලාභයක්. හරි. උත්සාහ කරන්න තාම යවන්න එපා.
දැන් බලමු ළමයි ගාන කොහොමද හදන්නේ කියලා. උත්තර මෙසේජ් කරන්න. හරි. බලමු. වැඩි පිරිසක් දාන උත්තරේ 1000 කියලා. වෙන වෙන උත්තරක් තියෙනවා. බලමු. බලමු මොකද වෙන්නේ කියලා. දැන් මෙසේජ් කරන එක නවත්තන්න ළමයි. හැරෙන්න මෙයාට කවුරුත්. හරි. මේ මම කියවන වාක්‍ය ඔයාලා ගෙදර ඉඳගෙන පොඩ්ඩක් හිමින් හරි කියවන්නකෝ. වේවැල් පුටුවක නිෂ්පාදන වියදම රුපියල් 650ක් වේ. හරි. ළමයි වේවැල් පුටුවක නිෂ්පාදන වියදම රුපියල් 650ලු. නිෂ්පාදන වියදම කියන්නේ මෙහෙමයි. ওই වේවැල් පුටුව හදන්න ළමයි. වේවැල් වලට, ඒ අමුද්‍රව්‍ය වලට, වැඩ කුලියට ඒවට යන වියදම තමයි නිෂ්පාදන වියදම කියන්නේ ළමයි. අහගන්නකෝ. දැන් පුටුවක් හදන්න ගියාම වේවැල් ඕන. එසේ මිනිස් ශ්‍රමය ඕන. ඒ ගොඩක් දේවල් වැය වෙන ඕනේ. අන්න ඒකට කියන ළමයි නිෂ්පාදන වියදම. ඒ කියන්නේ නිෂ්පාදනය කිරීම සඳහා පුටුවක් නිෂ්පාදනය කරන්න මුදලක් වැය වෙන ඕනේ. අන්නේ වැය වෙන මුදලට අපි කියනවා ළමයි නිෂ්පාදන වියදම. හරි. ඔතන කියන වේවැල් පුටුවක නිෂ්පාදන වියදම රුපියල් 650ක්. වේවැල් පුටුවක් හදන්න ඒ මිනිස්සෙට යන්නේ රුපියල් 650ලු. එක පුටුවක් හදන්න වැය වෙනවලු රුපියල් 650. හරි. ඊළඟ අකත් කියවන්න. නිෂ්පාදකයේ එවැනි පුටු 20ක් නිෂ්පාදනය කළේය. අන්න එක මිනිස්සේ ඔයින් පුටු 20ක් හදලා ළමයි. හරි ලේසි මේක හොඳයි. එක පුටුවක් හදන්න මේ මිනිස්සෙට යන්නේ රුපියල් 650ලු. 650ක් වියදම් යනවලු රුපියල් 650ක් වියදම් යනවලු පුටුවක් හදන්න. හරි. මේ මිනිස්සේ පුටු 20ක් ඇදුවලු. මේ පුද්ගලයා පුටු 20ක් ඇදුවලු. පුටු 20ෙහි පුටු 20ෙහි පුටු 20ෙම ළමයි නිෂ්පාදන වියදම මං ලිව්වේ. බලන්න. එක පුටුවක් නිෂ්පාදනය කරන්න මේ පුද්ගලයාට රුපියල් 650ක් යනෝනේ. ඉතින් පුටු 20ෙම නිෂ්පාදන වියදම හොයන්න නම් 650 20ක් යනෝනේ. එක පුටුවක් හදන්න යනවා 650. ඉතින් මේ පුද්ගලයා පුටු 20ක් හදනෝනේ. ඒ පුටු 20ටම යන නිෂ්පාදන වියදම හොයන්නේ 650 වැඩි කරනෝ 20ෙන් 650 20. එක පුටුවක් හදන්න යනවා රුපියල් 650ක වියදමක් යනවා. නමුත් මේ පුද්ගලයා පුටු 20ක් හදනවා.
650 20ක් වැඩි කරලා බැලුවම රුපියල් 13000ක් යනවා. බලන්නකෝ. මේ පුද්ගලයාට එක පුටුවක් අරන් මේ රුපියල් 650ක වියදමක් යන්නේ. හැබැයි පුටු 20ක් ඇදුවනේ. ඒතර 650 20ක් යනවා. 650 20ක් කියන රුපියල් 13000. මේ පුද්ගලයාට දැන් වියදම් වෙලා තියෙන රුපියල් 13000. අන්න ඒක තේරුණා මට උස්සන්න. මේ පුද්ගලයාට 13000ක් වියදම් වෙලයි කියලා තේරෙනවා මට උස්සන්න. හරි. අත් පහළ දාන්න එනවා. හරි. ඊට පස්සේ කියනවා ළමයි මෙහෙම බලමු. මෙන්න මේ වාක්‍ය තමයි පරිස්සමෙන් කියවන්න ඕන. එම පුටු සියල්ල විකිණීමෙන් කියවන්න ළමයි සමහර අය කට එලවෙන්නේ නැහැ. හරි. අයියන් එම පුටු සියල්ල විකිණීමෙන් රුපියල් 7000ක ලාභයක් ලැබීමට ඔහු අපේක්ෂා කරයි. හරි. මේ අපේක්ෂා කරනවා කියන්නේ මෙයා හිතනවා. බලාපොරොත්තු වෙනවා. මෙයයි බලාපොරොත්තු වෙනෝ ළමයි රුපියල් 7000ක් ලාභ ගන්න. රුපියල් 7000ක් ලාභ ගන්න බලාපොරොත්තු වෙනවා. වර චුට්ට හිතන්නකො නිකමට. මේ පුද්ගලයාට රුපියල් 13000ක් වියදන්නේ. කුටු ටික හදන්න ගිහිල්ලා 13000ක් වියදම්. හැබැයි දැන් මෙයාගේ බලාපොරොත්තුව රුපියල් 7000ක් ලාභ ගන්න. 7000ක් ලාභ ගන්න 13000ට තව 7000ක් වැඩි කරලා නේද විකුණන්න ඕන. 13000ක් 13000යි 7000යි 20000ක් ගන්න වෙනව නේද ළමයි විකුණලා. විකිණීමෙන් ලැබෙන්න ඕන නේද ළමයි 20000. ඔන්න මේ පුද්ගලයාට පුටු 20ම හදන්න ගියානේ 13000. 13000ක් වියදම්. ඒතර 20000ක් හම්බ කරොත් නේද ළමයි රුපියල් 7000ක් ලාභ ඉතිරි වෙන්නේ. 13000ක් වියදම්. 20000ක් හම්බ කරගත්තොත් මේ ටික විකුණලා 20000ක් හම්බ කරගත්තොත් ඒ ගියපු 13000 ඇතෑරියට පස්සේ 7000ක් ලාභ වෙනෝනේ. 20000ට විකුණනොත් 7000ක් ලාභ වෙනවයි කියලා හිතෙන ළමයි අත උස්සන කොට. රයිට් හෑන්ඩ් දාන්න බා කැමරේකට අත උස්සන්න. අත උස්සන් ඉන්න. හරි. ඉතින් ළමයි හරිනේ. මේ අහන්නකෝ. මේ පුද්ගලයාගේ අතේ විතර රුපියල් 13000 දැන් වියදම් වෙලානේ. රුපියල් 13000ක් වියදම්. පුටු ටික හදන්න ගිහලා 13000ක් වියදම්. එතකොට පුටු ටික විකුණලා 20000ක් මේ හම්බ කරගත්තොත් 7000ක් වැඩියෙන් වෙලා. ඒ කියන්නේ ලාභයි 7000. එහෙනම් ළමයි පුටු ටික විකිණි පුටු 20. පුටු 20ම විකිණිය යුතු. පුටු 20ම විකිණිය යුතු මුදල. රුපියල් 20000ට. පුටු 20ම දෙන්න වෙනවා ළමයි රුපියල් 20000ට. අරනේ ගියේ 13000යි 20000ක් හම්බ කරගත්ත විකුණලා. එතන 7000 ලාභ වෙනෝනේ. හරි. පුටු 20ම විකුණලා හම්බ කරන්න ඕන 20000.
මේ අහගන්නකො දැන්. ළමයි පුටු 20 විකුණලා 20000ක් ගන්න නම් දැන් පුටු 20 මෙයා හැදුවනේ පුටු 20ක් හැදුවනේ. පුටු 20න් 20000ක් ගන්න නම් එකක් 1000 ගානේ විකුණනම හරි නේද ළමයි? එකක් 1000 ගානේ විකුණනවා ඉතින්. පුටු 20ක් තියෙනවනේ. මේ පුටු 20ම විකිණීමේ විකිණිය යුතු මුදල. පුටු 20ම විකුණන්න ඕන 20000ට. එහෙනම් ඉතින් එක පුටුවක් විකුණන්න ඕන 1000 ගානේ නේ ළමයි. පුටුවක් විකිණිය යුතු මුදල. එම නිසා පුටුවක් විකිණිය යුතු පුටුවක් විකුණන්න ඕන ළමයි රුපියල් 1000ට. රුපියල් කියලා දාන්න. පුටුවක් විකුණන්න ඕන රුපියල් 1000ට. ඒ ගාන තේරුම් ළමයි කැමරේකට පොඩ්ඩක් අත උස්සන් ඉන්න. අත් පහක් දාන්න එපා මං කියනකම්. අත උස්සන් ඉන්න බලලා ගන්නදේ. හොඳයි very good ළමයි. හරි. පුටු 20යිනේ ළමයි. එක ළමෙක් අහන 1000 ගත්තේ කොහොමද කියලා. ආගන්නකෝ. මෙයයි හැදුවේ පුටු 20යි. පුටු 20ම විකිණීමෙන් ලැබෙන්න ඕනනේ 20000ක්. පුටු 20ම විකුණනට පස්සේ 20000ක් එන්න ඕන. එහෙනම් 20000ක් එන්න නම් පුටු 20ක් තියෙනවනේ. ඉතින් එකක් 1000 ගානේ. එකක් 1000 ඊළඟක් 1000 ඊළඟක් 1000 එතකොට 10 කොල 20ක් එනෝනේ. 20000 හම්බ වෙනවනේ. එහෙනම් එක පුටුවක් විකුණන්න ඕන රුපියල් 1000ට. හැබැයි එක පුටුවක් හදන්න මෙයාට ගියේ 650යි. 650යි පුටුවක් හදන්න යන්නේ. එයා පුටුවක් විකුණන්න වෙනවා 1000ට. හරි. එහෙම නෑ සුළු පිරිසක් නොතේරෙන අය ඉන්නත් පුළුවන් කලාතුරකින්. එයාලා මෙහෙම කරන්න. වීඩියෝ එක බලලා ඔය වීඩියෝ එක අපි දානවානේ. ඒක බලලා ඊළඟ දවසේ එනකොට ළමයි මේව හොඳට තේරුම් අරන් එන්න. එයාලා මේ පොඩි කැපකිරීමක් කරන්න වෙනවා. එතකොට ළමයි එහෙමයි. මේ අපේ මන්දි වල ළමයි ඔයාලගේ ඉන්නේ. දැන් මම උගන්වන හොඳ නම් ඔයාලගේ යාළුවෝ ඉස්කෝලේ යාළුවෝ කියන්න තවමත් අපි ළමයි ගන්නව පන්තියට එයාලට එහෙම මගේ විස්තර ටික දීලා මගේ නම්බර් එක දීලා පන්තියට සම්බන්ධ වෙන හැටි කියන්න WhatsApp නම්බර එකයි ළමයි වසරයි මට මැසේජ් එකක් දාන්න කියන්න. ඔයාලගේ පන්තිය වෙන්න ඕනේ නැහැ. 6 7 8 9 10 11 මොන පන්තියක. හරි. ඔයාලට පුළුවන් ඒ දොග පුළුවන් අය කරන්න. හරි. එතකොට ළමයි ඊළඟ ගණන් දෙක මම දැන් හදන්නේ හේතුව ඔයාලා පොඩ්ඩක් ඕක හිතලා හදන්න වෙලාවක් දෙන්න ඕන. ඒ ගණන් දෙක මම ගෙදරට දෙනවා. ඒක අනිවාර්යයෙන් ළමයි හොඳට හිතලා ඒ ගණන් දෙක ඊළඟ දවසේ බදා දෙනකොට අදාළ හැන්දෑව 7 වෙනිදා කලින් ඒ ගණන් දෙක ලස්සනට හදාගෙන ඉන්න මම උත්තරේ මැසේජ් කරන්න කියනවා. හරි. එන්න මම අදට පන්ති මෙතනින් නවත්තනවා. ආයිවන් සියලුම දෙනාට 6 7 8 9 10 11 සියලුම පාර්ලි කරනවා.